වස්සාන ධර්ම දේශනා සත්පුරුෂයෙක් කවදාවත් අනුන්ගේ දේවල් හොය හොයා වැරදි කී යන කෙනෙක් නෙවෙයි. ඔව් උපරිම උත්සාහ කරන්නේ පින්නතුනි වැරදි ඇති කෙනාගේ තියෙන හොඳ ටික දකින්න. වැරදි මතු කර කර ඔහුට නිඳා කරන්න අපහාස කරන්න නෙවෙයි. ඔහු තුල තියෙන හොඳ ගති කීපයද ඒක මතු කරනවා. එතකොට තමයි ඔහු තවත් හොඳ කෙනෙක් බවට පරිවර්තනය වෙන්නේ. අවශ්‍ය වෙන්නේ ඒකයි. ඒ නිසා එතෙන්ට යන්න තමයි අපි උත්සාහ කරන්න ඕන. දැන් බණ අහන්න නැති කෙනෙක් ඉන්නව නම් සත්පුරුෂයා මොකද කරන්නේ? කොහොම හරි බණක් අහන්න ඇදගෙන යනවා. බොහොම අමාරුවෙන් ආවේ. හැබැයි බණක් දෙකක් අහනකොට ඔන්න අර බණ අහන්න නැති කෙනත් බණ අහන්න පුරුදු වෙනවා. ඒක තමයි සත්පුරුෂයාගේ ස්වභාවය. එහෙනම් අපි විපුලත්වයටපත් වෙනවා මේ සම්පත්තිය නිසා ඒ සත්පුරුෂ සේවනය. දිනපතා නවතම ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්ම දේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න. වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාව ඔස්සේ ප්‍රචාරය වන මෙම සුමధుර ධර්මානුශාසනාවේ ප්‍රධාන අරමුණ වන්නේ මතුගම වැත්තෑවේ පෙත්තකන්ද පාරලිපිනේ පදිංචි පෙබරවාරි මාස 21 වන දින සිය උපන්දිනය සමරන එස්.එම්. චන්ද්‍රානි මැණිකේ ආදරණීය බිරිඳට දයාබර මෞතුමියට තුනුරුවන්ගේ අනන්ත වූ ආශිර්වාදය ප්‍රාර්ථනා කරමින් උපන්දිනය වෙනුවෙන් දානයන් අතර උතුම් වූ දානය ධර්ම දානමය පින්කමක් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ සිදු කිරීමයි. මෙම ධර්ම දානමය කුසලයේ අනුභවයේ බලයෙන් එස්.එම්. චන්ද්‍රානි මැණිකේ මහත්මියට නිදුක් නිරෝගී සුවය සහ චිරජීවනයේ උදා වේවායි සාදු සිතින් ප්‍රාර්ථනා කරමු. ඒ වෙනුවෙන් පින්බර දායකත්වයෙන් කටයුතු කළේ එස්.එම්. චන්ද්‍රානි මැණිකේ මහත්මියගේ දයාබර ස්වාමි පුරුෂයා වන එස්.ඒ. අමරසිරි මහිපාල මහත්මයා සහ සඳනි අමන්දා දයාබර දියණිය සහ සමත් අනූපම ආදරණීය පුතණුවන් ඇතුළු පවුලේ පින්වත් පිරිසයි. අද දේශකයන්න් වහන්සේ අතිපූජනීය මාලිම්බඩ පඤ්ඤාසාර ස්වාමීන් වහන්සේ අවසරයි අපේ හාමුදුරුවනේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බතන්තා ධම්මස්සවන කාලෝ අයං බතන්තා ධම්මස්සවන කාලෝ අයං බතන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ගරුතර මහා සංඝරත්නයේ අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වතුනි, ඔබේ සිතත් නිවාස සනසාලන්නට අවශ්‍ය බණපදයක් ඔබට කියලා දෙන්න තමයි මේ බලාපොරොත්තු වෙන්නේ. පින්වතුනි, මේ උතුම් ධර්ම දානමය පුණ්‍ය කර්මයෙහි පින්වත් දායකත්වයෙන් කටයුතු කරන්නේ එස්.එම්. චන්ද්‍රානි මැණිකේ මහත්මියගේ දයාබර ස්වාමි පුරුෂයා එස්.ඒ. අමරසිරි මහීපාල මහත්මයා සහ සඳනි අමන්දා දයාබර දියණිය, ඒ වගේම සමත් අනූපම ආදරණීය පුතණුවන් ඇතුළු පවුලේ පින්වත් පිරිසයි. මේ පින්නතුන්ගේ ප්‍රධාන අරමුණ තමයි මතුගම වැත්තෑවේ පෙත්තකන්ද පාර ලිපිනයේ පදිංචි පෙබරවාරි මාස 21 වන දින උපන්දිනය සමරන එස්.එම්. චන්ද්‍රානි මැණිකේ ආදරණීය බිරිඳට දයාබර මෞතුමියට තුනුරුවන්ගේ අනන්ත
ආශිර්වාදයේ ප්‍රාර්ථනා කරමින් උපන්දිනය වෙනුවෙන් සුබ ප්‍රාර්ථනා කිරීම. ඒ වෙනුවෙන් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ධර්ම දානමය පුණ්‍ය කර්මයක් සිදු කිරීම. මේ ධර්ම දානමය කුසලානුභාවයෙන් SM චන්ද්‍රානි මණිකේ මහත්මියට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. තවත් අරමුණු තියෙනවා. ඒවත් අපි ධර්ම දේශනාව අවසානයේදී සඳහන් කළ ආශිර්වාද කිරීම පුණ්‍යානුමෝදනා කිරීම කරමු. එතෙක් බුදු බණ පදයකට අවධානය යොමු කරමු පින්වතුනි. පින්වතුනි, බණ පදයක් අහනකොට තමයි ධර්මය අලුතින් දැනගන්න පුළුවන් වෙන්නේ. ඇසූ බණපද නැවත නැවත අහනකොට අපට පුළුවන් වෙනවා ඇසූ ධර්මයේ තව තවත් හිතෙහි හොඳින් ස්ථාපිත කරගන්න. ඒ වගේම අඩුපාඩු තැනක් තිබුණා නම් ඒ අඩුපාඩුව මකා ගන්න. වැරදි තැන් තිබුණා නම් ඒවා නිවැරදි කරගන්න. අපට අවස්ථාව ලැබෙන්නේ ධර්මය ශ්‍රවණය කිරීමෙන්ම පමණයි. පින්වතුනි, අපේ සිත හැම වෙලාවෙම එකම ආකාරයකටම පවතින්නේ නැහැ. සුළඟට ලෙලදෙන කොඩියක්සේ හැම වෙලාවෙම චංචල වෙමින් තමයි පවතින්නේ. අපි අටලෝ දහමට මුහුණ දෙන අය. ඒ නිසා වර එක සතුටත් වර එක දුකත් තවත් වර එක මානසික වික්ෂිප්තභාවය මනසේ නොසන්සුන්කම ඇතිවෙන්න බලපාන. වර එක මානසිකව ඇද වැටෙනවා. තවත් වර එක ජීවිතය පිළිබඳව කලකිරීමක් එනවා. ජීවිතයේ පාවිච්ච අවස්ථාත් ඔබට ඇති. එහෙනම් මෙන්න මෙවන් අවස්ථාවක ජීවිතයට සතුට සැනසීම උරුම කරගන්න පින්වතුනි බණපදයක් ශ්‍රවණය කිරීම අත්‍යවශ්‍ය වෙනවා. ධර්මයේ පිළිබඳ සැකතෙන් අපේ සිත තුළ තියෙනවා නම් ඒ සැකතෙන් දුරු කරගෙන පින්වතුනි අපට පුළුවන් වෙනවා නිවැරදි දැක්මක් ජීවිතය තුළ ඇති කරගන්න. ඒ විතරක්ද කෙනෙක් මිත්‍යා දෘෂ්ටියේ ඉන්නවනම් ඒ මිත්‍යා දෘෂ්ටියෙන් අත් මිදලා සම්‍යක් දෘෂ්ටික තත්ත්වයට පත් කරගන්න බණ අහන්න ඕන. පින්නතුනි, ඔබෙත් මගේ ජීවිතය තුළ වැරදි අඩුපාඩුකම් දුර්වලකම් තියෙන්න පුළුවන්. ඒ දුර්වලකම් මගහරවාගෙන මෙලොව ජීවිතේ සාර්ථක කරගන්න පරලොව ආයති භවය තුළ සුගතිගාමී ප්‍රතිසන්දියක් ලබන්න අපට හැකියාව ලැබෙනවා ධර්ම ශ්‍රවණයෙන්. පින්නතුනි, මේ සියල්ලටම වඩා අනවරාග්ට සංසාරයේ සැරිසරන අපට සසර ගත දුක නිවා උතුම් අමා මහ නිවනින් සැනසෙන්න බලපාන්නෙත් බණපදයක්. එහෙනම් ධර්ම ශ්‍රවණය කොච්චර අපේ ජීවිතය තුළ අඩුපාඩු සකස් කළා නිවැරදි භාවයට පත් කරනවාද? පුද්ගලයෙකුගේ මෙලොව ජීවිතයේහි යහපත ශාන්තිය සඳහාත් පරලොව සුගතිය අත්පත් කර ගැනීම සඳහාත් ආධ්‍යාත්මික සංවර්ධනය තුළින් පින්වතුනි නිර්වාණය පසක් කර ගැනීම සඳහාත් හේතු වන විශේෂ වූ කරුණු කිහිපයක් ඔබට මතක් කර දෙන්න මා බලාපොරොත්තු වෙනවා. අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයට අදාළව තියෙනවා චක්ක සූත්‍රය කියලා සූත්‍ර දේශනාවක්. කුමද්ද සූත්‍ර දේශනාව? අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ චක්ක සූත්‍රය. මෙතන චක්ක කියලා කියන්නේ සම්පත් කියන එකයි. සම්පatti 4ක් පිළිබඳව මේ සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා.
මොකද චතුක්ක නිපාතයටනේ පින්නතුනි මේ අයිති. එහි සඳහන් වෙන්නේ 4 කොටස්. කරුණු 4 බැගින් තියෙන ඒවා. ඒ නිසා මේ සූත්‍රයේ පෙන්වා දෙනවා මේ වගේ සම්පatti 4ක් පිළිබඳව. මොනවද? පළවෙනි එක පතිරූප දේශවාසය. ඒ කියන්නේ සුදුසු ප්‍රදේශයක වාසය කිරීම. කෙනෙකු තුල විපුලත්වයක්, කෙනෙකු තුල දියුණුවක් ඇතිවීම සඳහා මේ කරුණු බලපාන. 2 සත්පුරුෂ සේවනය. 3 අත්ත සම්මා පනිධි ආත්ම දමනය. 4 පුබ්බේච කත පුඤ්ඤතා පෙර පින් කළ බව. මෙන්න මේ කාරණා 4 යමෙකු තුල පවතින්නේ නම් පින්නතුනි තම ජීවිතය විපුලත්වයට පත්වීමට, සම්පත් වලින් ආඩ්‍ය වීමට, දියුණුවට මේ හේතු වෙනවා. පළවෙනි කාරණේ තමයි පතිරූප දේශ වාසය. සුදුසු ප්‍රදේශයක වාසය කිරීම. දැන් අපි දන්නවා පින්නතුනි කෙනෙක් ඉපදෙන්න පුළුවන් ලෝක තියෙනවා, තල තියෙනවා 31ක්. මේ 31 කොටස් තුනකට බෙදෙනවා. ඒකට කියනවා 3 ලෝකය කියලා. 3 ලෝකයේ තමයි කාම ලෝකය, රූප ලෝකය සහ අරූප ලෝකය. රූප ලෝක, අරූප ලෝක කියලා කියන්නේ බ්‍රහ්ම ලෝකවලට. එතන තියෙනවා රූපාවචර බ්‍රහ්ම ලෝක 16කුත්, අරූපාවචර බ්‍රහ්ම ලෝක 4කුත්. එතකොට එතන ඔක්කොම ලෝක 20යි. ඊළඟට කාම ලෝක තියෙනවා 11ක්. 20යි 11යි 31යි. මේ කාම ලෝක 11 බෙදෙනවා කොටස් දෙකකට. කාම දුගති හා කාම සුගති කියලා. කාම සුගති තියෙනවා 7ක්. මේ 7න් 6ක් දිව්‍ය ලෝක. චාතුර් මහරජකේ තාවතින්සේ යාමය, තුසිතය, නිම්මාණ්ඩතිය, පරිනිම්මිත වසවර්තේ. කාම සුගති 6යි. දිව්‍ය ලෝක 6යි. තව එක සුගතියක් තියෙනවා. ඒක තමයි මනුෂ්‍ය ලෝකය. කාම දුගති තියෙනවා 4ක්. ඒවට තමයි අපි කියන්නේ සතර අපාය. නිරය, තිරිසන්, പ്രേත, අසුර. දැන් ඉපදීමට නුසුදුසු ප්‍රදේශහිවත් ස්ථාන හැටියට අපට සඳහන් කරන්න පුළුවන් මේ කාම දුගති 4. සතර අපාය. නිරය උපදින්න හොඳ තැනක් නෙවෙයි. තිරිසන් ලෝකේ උපදින්න හොඳ තැනක් නෙවෙයි. പ്രേත ලෝකේ උපදින්න හොඳ තැනක් නෙවෙයි. අසුර ලෝකේ උපදින්න හොඳ තැනක් නෙවෙයි. මේවායේ දුකක් මිස తాවකාලික හෝ සැපක් නැහැ. එහෙත් බ්‍රහ්ම ලෝකේ උපදින්න හොඳ තැනක්. බ්‍රහ්ම ලෝකයක උපදින්න ඒකට අවශ්‍ය කරනවා පින්නතුනි පිනත්, ඒ වගේම ධානයක් ලබාගෙන තිබීමත්. ධාන ලබන්නේ නැතුව බ්‍රහ්ම ලෝකයේ උපතක් ගැන හිතන්න බෑ. ඒ නිසා ධාන ලැබීම එහිදී අත්‍යවශ්‍ය කාරණේ. ධාන ලබන්නේ කොහේ ඉඳලාද? ධාන ලබන්නේ මනුෂ්‍ය ලෝකේ ඉඳලා. එහෙනම් බ්‍රහ්ම ලෝකයක උපදින්න අවශ්‍ය කරන පසුබිම සුදුසුකම හදාගන්නත් එන්න ඕන මොකටද? මනුෂ්‍ය ලෝකෙට. දැන් අනාගාමි තත්ත්වයටපත් වෙලා මිය ගියොත් කෙනෙක් ඒ උතුමන්ට පුළුවන් උපදින්න පින්වතුනි බ්‍රහ්ම ලෝකයේ සුද්ධාවාස කියන කොටසේ අවිහ අතප්ප අතප්පි ආදී සුද්ධාවාසයක උපදීමේ භාග්‍ය ලැබෙනවා. සුද්ධාවාසයක උපදින්න පුළුවන්. එතකොට අනාගාමි තත්ත්වයට පත් වෙන්නේ කොහේ ඉඳන්ද? පත් වෙන්නේ මනුෂ්‍ය ලෝකේ ඉඳලා. එහෙනම් මනුෂ්‍ය ලෝකයක උපත ලැබීම තමයි මේ තල 31කින් හොඳම ස්ථානයේ හැටියට සඳහන් කරන්න පුළුවන්. ඊළඟට පින්නතුනි බලන්න
දිව්‍ය ලෝකයක යන්න අවශ්‍ය කරන පින් දන් දෙන්න, සිල් රකින්න, භාවනා කරන්න. මේ ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා වලින් පුළුවන් වෙනවා පින්නතුනි උපතක් ලබා ගන්න දිව්‍ය ලෝකේ. ඒනොත් හොඳට පින් කරන අය මහේශාක්‍ය දෙවිවරු වෙනවා. දැන් දේවත්වයටපත් වෙන්න අවශ්‍ය කරන කටයුතු සම්පාදනය කරගන්න පුළුවන් වෙන්නේ කොහේ ඉඳන්ද? මනුෂ්‍ය ලෝකේ ඉඳන්. එහෙනම් බ්‍රහ්ම ලෝකයකට යන්න අවශ්‍ය සුදුසුකම හදාගන්නෙත් බ්‍රහ්ම ලෝකයේ සුද්ධාවාස කියන කොටසට යන්න සුදුසුකම හදාගන්න පුළුවන් වෙන්නේ දිව්‍ය ලෝකයක යන්න සුදුසුකම හදාගන්න පුළුවන් වෙන්නේ කොහේ ඉඳන්ද? මනුෂ්‍ය ලෝකේ ඉඳන්. එහෙනම් සුදුසුම ස්ථානයේ මනුෂ්‍ය ලෝකයයි. දැන් බ්‍රහ්ම ලෝකයක ගියත් සුද්ධාවාස හැර අනිත් බ්‍රහ්ම ලෝකයක ඉපදුනත් නැවතත් එතන පින් ඉවර වෙනකොට එතනින් පහළට වැටෙනවා. කොහෙද නවතින්නේ? මනුෂ්‍ය ලෝකේ. දිව්‍ය ලෝකයක ඉපදුනත් සුද්ධාවාසයක ඉපදුනොත් අනාගාමී උතුමෙක් නිසා එහෙම ඉඳලා නිර්වාණය සාක්ෂාත් කරගන්නවා. දිව්‍ය ලෝකයක ඉපදුනොත් ඒ දිව්‍ය ලෝකයක පින අවසන් වෙනකොට අන්න එතනින් චුත වෙන්න වෙනවා. ඒ ගිහිල්ලා වැටෙන්නේ කොතෙන්ටද ආයිත්? ඒ මනුෂ්‍ය ලෝකෙට වැටෙන්නේ. එහෙනම් මේ තල 31 පින් කරන්න, කුසල් වඩන්න, භාවනා කරන්න, නිර්වාණය සාක්ෂාත් කරගන්න හොඳම තැන තමයි මනුෂ්‍ය ලෝකය. පව්කම් කළොත් සතර අපායට වැටෙනවා. එතකොට මිනිස්සෙක් වෙන්නෙත් පෙර පින් නිසා. මිනිස්යාට ෂණ සම්පත්තියක් ලැබෙන්නේ අංග විකල නොවූ මන්ද බුද්ධික නොවූ තත්ත්වයක්. ඒත් පෙර පින් නිසා. එහෙනම් පෙර පින් තමයි මෙහිදී බලපාන්නේ. එහෙනම් පෙර පින් කියන එක කෙනෙකුට අත්‍යවශ්‍ය දෙයක්. අපි පෙර පින ගැන ඊළඟ කරුණෙදි කතා කරමු. දැන් මෙතන සුදුසුම ස්ථානයේ හැටියට සලකන්නේ මනුෂ්‍ය ලෝකය පතිරූප දේශවාසය හැටියට. මනුෂ්‍ය ලෝකයේත් පින්වතුනි තියෙනවනේ මේ මිහි පිටම දුක් ඇතිවන ස්ථාන මිත්‍යා දෘෂ්ටිකව ඉපදීම. විවිධ කිසිම මනුෂ්‍ය හැඟීමක් නැතිව මිනිස්සු වුණාට ඉපදින තැන්. දැන් මේ ලෝකෙත් මේ මනුෂ්‍ය ලෝකෙ ගත්තත් මේ පෘථුවියේ අපට පේනවා ලංකා දීපය කොයිතරම් සුදුසු ස්ථානයක්ද. ලංකාව සම්‍ය දෘෂ්ටිකව ඉපදෙන්න පුළුවන්. සද්ධර්ම ශ්‍රවණී කරන්න පුළුවන්. බණ භාවනා කරන්න පුළුවන්. පින්වතුනි කොයිතරම් සම්පත් අපට තියෙනවද? සිද්ධාස්ථාන ලෝතර බුදුරජාණන් වහන්සේගේ ශාරීරික ධාතු තැන්පත්. චෛත්‍ය රාජානන් වහන්සේලා දලදා හාමුදුරුවෝ වැඩ ඉන්නවා. ජයශ්‍රී විජයශ්‍රී බෝධීන් වහන්සේ වැඩ ඉන්නවා. එතකොට මොනතරම් භාග්‍යයක්ද මොනතරම් පිනක්ද? එහෙනම් ලෝකය ගත්තත් අපි ඉන්න මේ මව්බිම ලංකාව මිනිස්සෙකුට ඉපදෙන්න සුදුසුම ස්ථානයක්. එහෙනම් ඔබත් මමත් පින් කරලා තියෙනවා. ඔබ හිතන්න එපා පව්කාරයෙක් මං. සල්ලි ටිකක් අඩු වෙන්න පුළුවන්. ඒ යම් යම් පිනෙහි අඩු වැඩි වීම නිසා. නමුත් පින්නතුනි අපි පින් කරපු අය. මේ ගෙවෙන්නේ පින. පැවිදි වෙච්ච මගෙත් ගිහි වෙච්ච ඔබෙත් මේ ගෙවෙන්නේ පින. පින ගෙවෙනව නම් අපි පින් කරගන්න ඕන. ඒක නිසානේ කියන්නේ ගිහි භූතස්සපි උපකාරානි පුඤ්ඤානි. ගිහියෙක් වුණොත් පින් ඕන. පබ්බජි තස්සපි උපකාරානි පුඤ්ඤානි. පැවිද්දෙක් වුණත් පින් ඕන. දේව භූතස්සපි උපකාරානි පුඤ්ඤානි. දෙවියෙක් වුණත් පින් ඕන. එහෙනම් බ්‍රහ්ම ලෝකෙ ඉපදුණු දවසේ ඉඳලා පින තමයි ගෙවෙන්නේ. දේව ලෝකෙ ඉපදුණු දවසේ ඉඳලා ගෙවෙන්නේ පින. මනුෂ්‍ය ලෝකෙ ඉපදුණත්
හොඳ මනුෂ්‍යත්වයක් ලැබලා අංග විකලන වූ මන්දබුද්ධික වූ තත්ත්වයක් ලැබලා මනුෂ්‍ය ජීවිතයේ ගිහි වේවා පැවිද්දෙක් බවට පත් වේවා. මේ ගෙවෙන්නේ පින. පින ගෙවෙන මොහොතක් පාසා අපි අලුතෙන් පින් කරගන්න ඕන. දැන් ඔබ ධර්ම දානයකට දායක වෙනවා. දැන් බලන්න කොච්චර දෙයක්ද ඒක. එතකොට මේ අපි දෙන දාන අතරින් ඉහළම දානය ධර්ම දානය. සබ්බ දානං ධම්ම දානං ජිනාති. සියලු දානයන් අභිභවනය කරනවා ධර්ම දානය. දැන් අපි පින්වත්තුනි බලන්න අපිට පුළුවන් වෙනවා අපේ ජීවිතය තුළ දැන් බණපදයක් ඔබට කියලා දෙන්න. මේක ධර්ම දානයට නේ අදාළ. ඒතර උතුම් දානයට ස්වාමීන් වහන්සේලා හැටියට අපි දායක වෙනවා. එහෙනම් අපිත් පින් කරගන්න ඕන. මේ කරගන්නේ පින්. ඔබත් ධර්මයේ ශ්‍රවණය කරනවා. ධර්මයට දායකත්වයේ ධර්මයේ ප්‍රචාරයට දායකත්වයේ ගන්නවා. ඔබත් කරන්නේ පින්. මොකද පින ගෙවෙන්න අපි පින් රැස් කරගන්න ඕන. දැන් දිව්‍ය ලෝකයේ දෙවියන්ගේ පින ඉවර වෙනකොට ඒ අය ගිහිල්ලා වැටෙන්නෙත් මනුෂ්‍ය ලෝකෙටනේ. හොඳම තැනකට. දෙවියන්ගේ පින අවසන් වෙනකොට දෙවියන්ට පහළ වෙන පූර්ව නිමිති. දෙවියන්ට දාඩිය දාන්න පටන් ගන්නවා. ඇඳන් ඉන්න දිව්‍ය ආභරණ දිව්‍ය වස්ත්‍ර කිලිටි වෙනවා. ශරීරයේ දීප්තිමත් බව එන්නෙන් අඩු වෙනවා. ඔවුන් පැලඳ ඉන්න මල් මාලා පර වෙන්න පටන් ගන්නවා. තමන් ඉඳගත් සැතපුණු දිව්‍ය ආසනයේ තියෙන ඇලීම අඩු වෙනවා. මෙන්න මේ ලක්ෂණ පහළ වෙනකොට දෙවියෝ දන්නෝ මගේ පින ඉවරයි. හැබැයි පින ඉවරුණාට අනිත් දෙවිවරු කියනවා ඔබට සැනසෙන්න පුළුවන්. ඔබේ පින ඉවරුණාට ඔබ දැන් ගිහිල්ලා වැටෙන්නේ කොහෙටද? නැවත ඉපදෙන්නේ දිව්‍ය ලෝකයෙන් චුත වුණත් යන්නේ සුගතියට. ඒ කියන්නේ මනුෂ්‍ය ලෝකයට. මනුෂ්‍ය ලෝකයට ගියාම වෙන කෙනෙකුට නොලැබෙන ලාභයක් ඔබට ලැබෙනවා. ඒ ලාභය තමයි ශ්‍රද්ධාව. ශ්‍රද්ධා ලාභය ඔබට ලබා ගන්න පුළුවන් වෙනවා. ඒ කියන්නේ මේ සද්ධා ලාභය ලබන්න ශ්‍රද්ධාව තියෙන අය පමණක් ආශ්‍රය කරන්න. සත්පුරුෂයන් ආශ්‍රය කරන්න. මේ ශ්‍රද්ධා ලාභය ලැබුණාම ඒකට පිටුපාල යන්න එපා. ඒ ශ්‍රද්ධාවේ මනාව පිහිටන්න. පිහිටලා කටයුතු කරන්න. එතකොට ඔබ දිව්‍ය ලෝකෙන් චුත වුණාට ගැටලුවක් නැහැ. ඔබ ගිහිල්ලා වැටිලා තියෙන්නේ නැවත උපතක් ලැබලා තියෙන්නේ ඒත් සුගතියක. එහෙනම් මෙන්න මෙවැනි தත්වයට ඔබ පත් වෙලා තියෙනවා. එහෙනම් පින්නතුනි පතිරූප දේශ වාසය තියෙනවා නම් තමයි අපට සත්පුරුෂයෙක් ආශ්‍රය කරන්න අවශ්‍ය පසුබිම සකස් වෙන්නේ. ධර්ම ශ්‍රවණය කරන්න අවශ්‍ය පසුබිම සකස් වෙන්නේ. මිත්‍යා දෘෂ්ටියෙන් අත්මිදෙන්න පසුබිම සකස් වෙන්නේ. පින් කරන්න අවශ්‍ය පසුබිම සකස් වෙන්නේ. මනුෂ්‍ය ලෝකයේ ඉපදුණා. එහෙනම් මනුෂ්‍ය ලෝකය තමයි අපට සුදුසුම ස්ථානය පතිරූප දේශ වාසයේ හැටියට. දෙවැනි කාරණය තමයි කෙනෙක් විපුලත්වයට පත්වීමට ඇති දෙවැනි කරුණ සත්පුරුෂ සේවනයයි. සත්පුරුෂයෙක් ආශ්‍රය කිරීම තමයි අපට ජීවිතය සරු කරගන්න තියෙන උත්තුංග කරුණක් වන්නේ. ජීවිතේ සාර්ථක වෙන්න තියෙන උතුම් කරුණක්. ඒ තමයි සත්පුරුෂ සේවනය. අපිට ඉන්න හොඳම සත්පුරුෂයන් වහන්සේ කවුද? හොඳම සත්පුරුෂයන් වහන්සේ ලෞතර බුදුරජාණන් වහන්සේ. දැන් බුදුහාමුදුරුවෝ ඇසුරට අපට නැහැ. නමුත් උන්වහන්සේ දේශනා කළ සද්ධර්මය අපට තියෙනවා. එහෙනම් මේ සද්ධර්ම ශ්‍රවණයට භාග්‍ය ලැබිලා තියෙනවා. ඒ තමයි සත්පුරුෂයා. බුදුරජාණන් වහන්සේ ඇසුරට නැත්තම් අපි ආශ්‍රය කරන්න ඕන හොඳම සත්පුරුෂය 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා. 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා දැන් නැහැ. එහෙනම් අපි ආශ්‍රය කරන්න ඕන මහරහතන් වහන්සේලා. මහරහතන් වහන්සේලා දැන් නැහැ. එහෙනම් අපි ආශ්‍රය කරන්න ඕන රහතන් වහන්සේලා. මහරහතන් වහන්සේලායි රහතන් වහන්සේලායි අතර වෙනසක් තියෙනවා. රහතන් වහන්සේලා කෙලෙස් නැසලා සසර ගමන අවසන් කළා තියෙනවා.
එතකොට රහත් වීම එකයි කාගෙත්. ඒ වුණාට රහත් වෙන ස්වභාවය බැලුවම මහරහතන් වහන්සේලා රහත් වෙලා තියෙන්නේ සිව් පිළිසිඹියාපත් කියන ආකාරයටයි. සිව් පිළිසිඹියාපත් කියලා කියන්නේ අර්ථ ධර්ම නිරුත්ති ප්‍රතිබහන කියන මේ හතරෙන් සමන්විතව රහත් භාවයටපත් වීමයි. ඒව කාටත් නැහැ. ඒ නිසා මහරහතන් වහන්සේලාට තමයි ඒ සිව් පිළිසිඹියාපත් රහත් බව ලැබෙන්නේ. ඔන්න රහත් භවයේ මහරහත් භවයේ වෙනස. ඊළඟට රහතන් වහන්සේ කෙනෙක් ඇසුරට නැත්තම් අපි අනාගාමී උතුමෙක් ඇසුරු කරන්න ඕන. අනාගාමී උතුමෙක් ඇසුරට නැත්තම් අපි ආශ්‍රය කරන්න ඕන කවුද? සකදාගාමී උතුමෙක්. සකදාගාමී උතුමෙකුත් නැත්තම් ආශ්‍රයයට සෝවාන් උතුමෙක් ආශ්‍රය කරන්න ඕන. සෝවාන් උතුමෙක් ආශ්‍රයයට නැත්තම් අපි ආශ්‍රය කරන්න ඕන සිල්වත්, ගුණවත්, බහුශ්‍රృత, ධර්මදර භික්ෂුවක්. එහෙනම් වර්තමානයේ ඔබට ඇසුරට ඉන්න හොඳම කල්යාණ මිත්‍රයන් වහන්සේ තමයි ධර්මදර, විනයදර, බහුශ්‍රృత, සිල්වත් භික්ෂුන් වහන්සේ නම. ඒ විශේෂණ පාවිච්චි කරේ එවැනි භික්ෂුවක් තමයි කල්යාණ මිත්‍රයන් වහන්සේ කෙනෙක් වෙන්නේ. නැත්තම් තමන් විපතටපත් වෙන වැරදි දේ දෙන කෙනෙක් නෙවෙයි. ඒ නිසා අන්නේ තින්ට අපි එන්න ඕන. එතකොට මා කිව්වා බුදුරජාණන් වහන්සේ දේශනා කළ සද්ධර්මයේ තමයි සත්පුරුෂයා කල්යාණ මිත්‍රය කියලා. හැබැයි ඒ සද්ධර්මය නිකම්ම අපට සමීප වෙන්නේ නැහැ. කවුරු හරි කියලා දෙන්න ඕන. අන්නේ කියලා දෙන කෙනා තමයි දැන් මං කිව්වේ සිල්වත්, ගුණවත්, බහුශ්‍රృత, ධර්මදර භික්ෂුව. අන්නේ භික්ෂුව ආශ්‍රය කරන්න කිව්වේ උන්වහන්සේකින් ධර්මයේ ශ්‍රවණය කරන්න පුළුවන් වෙන නිසා. යහමඟ කියලා දෙන නිසා. මෙලොව පරලොව අභිවෘද්ධිය සාක්ෂාත් වෙන නිසා. නිවන් මගට පාර කියන නිසා. සරුදය සරු හැටියටත්, නිසරුදය නිසරු හැටියටත් වටහා දෙන නිසා. උන්වහන්සේගේ ඇසුරින් කවදාවත් අපට විපතක් වෙන්නේ නැහැ. අපට ලැබෙන්නේ සැපතයි. එහෙනම් අන්න එවන් සැපතක් අපට ළඟා කරගන්න පුළුවන් වෙනවා මොනව තුලින්ද? ඒ ධර්ම ශ්‍රවණය තුලින්. ඒ ධර්මයේ කියලා දෙන්නේ කවුද එතකොට? සත්පුරුෂයා. කවුද සත්පුරුෂයා? සිල්වත්, ගුණවත්, බහුශ්‍රృత, ධර්මදර භික්ෂුව. උන්වහන්සේ තමයි කියලා දෙන්නේ අපිට. අනිවන් තැනට තමයි අපිපත් වෙන්න ඕන. එවැනි තැනකට අපිපත් වෙන්න ඕන. පින්නතුනි, මෙහෙම සත්පුරුෂයෙක් ආශ්‍රය කරනකොට අපි නොමග යන්නේ. හැබැයි ඔබ සිල්වත්, ගුණවත්, බහුශ්‍රృత භික්ෂුවක් ආශ්‍රය කරනකොට සමහර අය මුල් දවසේ ස්වාමීන් වහන්සේ මුණ ගැහෙන්න යනකොට හරීම ගෞරවයෙන් බුලත් අතක් අරගෙන සුදු ඇඳගෙන පිළිවෙලකට ලැස්ති වෙලා ස්වාමීන් වහන්සේට ලැජ්ජාවෙන් හා බයෙන් යුක්තව වන්දනමාන කරලා කතා කරලා ස්වාමීන් වහන්සේ අවවාද අනුශාසනා කරමින් ටික දවසක් ඇසුරු කරනකොට දැන් ආම්දුරෝ අලුත් නැහැ, ආගන්තුක නැහැ. ඒ නිසා සමහර ගිහි අයකින් වෙන වරදක් තමයි අර ස්වාමීන් වහන්සේට තිබිච්ච ගෞරවය දැන් නැහැ. නිකන් යාළුවෙකුට කතා කරනවා වගේ දැන් කතා කරන්නේ. දැන් අපි ස්වාමීන් වහන්සේ ඇසුරු කරනකොට උන්වහන්සේගේ අවවාද අනුශාසනා ලැබමින් කටයුතු කරනකොට අපේ ශ්‍රද්ධාව වැඩි වෙන්න ඕන. උන්වහන්සේට තිබිච්ච ගෞරවය තව තවත් වර්ධනය වෙන්න ඕන. නමුත් අපි ඒ ගෞරවය වර්ධනය කරගන්නවා වෙනුවට ඒ ගෞරවය නැති කරනවා. ඒක සැබෑ සදහවතාගේ ස්වභාවය නෙවෙයි. අධික ලැජ්ජාවෙන් අධික බියෙන් කටයුතු කරන කෙනෙක් බවට පත් වෙන්න ඕන. සුදු ඇඳගෙන සංවරව ආව කෙනා 4-5 දවසක් එනකොට ඊළඟට කමන්නේ මොකක් ඇඳගෙන ගියත් කමක් නැහැ. පින්නතුනි, මෙන්න මේ தত্ত্বය පරිහානි කරල ස්වභාවයක්. එවැනි தত্ত্বයකට වැටෙන්න එපා. හරි තැන වටහා ගන්න. හරි තැනට එන්න. ශ්‍රද්ධාව වැඩි වෙන්න තුනුරුවන්ට තියෙන ගෞරවය අපි වැඩි වෙන්න ඕන. නැත්තම් ඉතින් තේරුමක් නැහැ. අපි දහම් දැනුම තිබුණට වැඩක් නැහැ. ඒව ප්‍රායෝගික ජීවිතේ ක්‍රියාත්මක වෙන්නේ නැත්තම්. සමහරුන්ට වෙලා තියෙන්නේ එහෙමයි. ඕන තරම් ධර්මයේ දන්නෝ. කෙස් පැලෙන තර්කදායි.
හැබැයි ඔහු තුල ගුණය ප්‍රායෝගික නැහැ. ඒ නිසා තුනුරුවන්ට ගෞරවයක්, භික්ෂූන්ට ගෞරවයක්, කතා බහ කරන පිළිවෙලක් ඒව නැහැ. ශ්‍රද්ධාව නැහැ. ශ්‍රද්ධාවෙන් තොරයි. ඒ නිසා ශ්‍රද්ධාව කියන එක අපි තුල එන්න වැඩෙන්න ඕන. නැත්තම් වැඩක් නැහැ පින්නතුනි. එහෙනම් සත්පුරුෂයෙක් ආශ්‍රය කරන එක කොච්චර වැදගත්ද? සත්පුරුෂයෙක් ස්වාමීන් වහන්සේ කෙනෙක් අසුරට ගන්නකොට අපි තුල තියෙනවා නම් වැරදි දේ, පිරිහෙන ගති, නොදන්න දේවල් ඒවා අපෙන් අයින් වෙලා අපි හොඳ තැනකටපත් වෙනවා. එතකොට දෙපාර්ශවය අතර එවැනි එකඟතාවයකින් ඉදිරියට ගමන් කරන්න ඕන. සත්පුරුෂයෙක් කවදාවත් අනුන්ගේ දේවල් හොය හොයා වැරදි කී යන කෙනෙක් නෙවෙයි. ඔව් උපරිම උත්සාහ කරන්නේ පින්නතුනි වැරදි ඇති කෙනාගේ තියෙන හොඳ ටික දකින්න. වැරදි මතු කර කර ඔහුට නිඳා කරන්න අපහාස කරන්න නෙවෙයි. ඔහු තුල තියෙන හොඳ ගති කීපයද ඒක මතු කරනවා. එතකොට තමයි ඔහු තවත් හොඳ කෙනෙක් බවට පරිවර්තනය වෙන්නේ. අවශ්‍ය වෙන්නේ ඒකයි. ඒ නිසා එතෙන්ට යන්න තමයි අපි උත්සාහ කරන්න ඕන. දැන් බණ අහන්න නැති කෙනෙක් ඉන්නව නම් සත්පුරුෂයා මොකද කරන්නේ? කොහොම හරි බණක් අහන්න ඇදගෙන යනවා. බොහොම අමාරුවෙන් ආවේ. හැබැයි බණක් දෙකක් අහනකොට ඔන්න අර බණ අහන්න නැති කෙනත් බණ අහන්න පුරුදු වෙනවා. ඒක තමයි සත්පුරුෂයාගේ ස්වභාවය. එහෙනම් අපි විපුලත්වයටපත් වෙනවා මේ සම්පත්තිය නිසා ඒ සත්පුරුෂ සේවනය. තුන්වෙනි කරුණ. කෙනෙක් විපුලත්වයටපත් වීම සඳහා අදාළ වන තුන්වෙනි කරුණ තමයි ආත්ම දමනය. අත්ත සම්මා පනිදි මංගල සූත්‍රයේ සඳහන් වෙනවා. ආත්ම දමනය. ආත්ම දමනය කියලා කියන්නේ ස්වයං හික්මීම. ඒ කියන්නේ ආත්ම දමනයට අවශ්‍ය වෙන්නේ හිත හික්මවා ගැනීම. හිත හික්මවාගෙන කටයුතු කරනවා නම් හිත තුල තියෙන අර කෙලෙස් මොනවද කෙලෙස් කියන්නේ? සිතුවිලි. කොහෙන්ද සිතුවිලි ඉන්නේ? බාහිරින්. මොනව නිසාද ඒ බාහිරින් සිතුවිලි එන්නේ? මේ තමන් ළඟ තියෙන ඉඳුරන්ගෙන් බාහිර ලෝකී කාම වස්තුන් ග්‍රහණය කර ගැනීමේ ප්‍රතිඵලය නිසා. ඇසෙන් රූප, කනෙන් ශබ්ද, නාසයෙන් ගඳ සුවඳ, ශරීරයෙන් පහස, දිවෙන් රස, මෙන්න මේ නිසා තමයි කෙලෙස් සිතුවිලි ඇති වෙන්නේ. රූපය දැක්කහම එක්කෝ හිත සතුටු වෙනවා, එක්කෝ හිත දුක් වෙනවා. සතුටත් එක්ක ඇලෙනවා, දුකත් එක්ක ගැටෙනවා. ගැටීමත් එක්ක තරහ දේශය ඇති වෙනවා. එහෙනම් එක පැත්තකින් තණ්හාව, එක පැත්තකින් ද්වේෂය. දැන් බලන්න මොකද්ද වෙලා තියෙන්නේ? කෙලෙස් සිතුවිලි. ඇසයි රූපයයි, ඇසෙන් රූපය බලලා මනසේ ඇති වෙන සිතුවිල්ලත් එක්ක ඒකට කියනවා චක්කු විඥානය කියලා. මේ තුනම එකතු වෙන තැන ස්පර්ශයක් ඇති වෙනවා. තින්නම් සංගති පස්සෝ. මේ තුනම එකතු වෙනකොට ස්පර්ශයක්. ස්පර්ශයත් එක්ක මොකද කියන්නේ? පස්සපච්චය වේදනා. වේදනාවක් දැනීමක් ඇති වෙනවා. සුඛ වේදනා, දුක්ඛ වේදනා, දුක්ඛම සුඛ වේදනා. වේදනා පච්චය තණ්හා. වේදනාවත් එක්ක තණ්හාවක් එනවා. තණ්හාවත් එක්ක දැඩිවල්ල ගන්න උපාදාන. ඒ නිසා මෙන්න මේ කෙලෙස් සිතුවිලි සිතට එනවා. මෙන්න මේ කෙලෙස් එන්නේම පංචේන්ද්‍රයන්ගෙන් පංචකාම වස්තුන් ග්‍රහණය කර ගැනීමේ ප්‍රතිඵලය නිසා. එහෙනම් මේකට කරන්න ඕන රූප නොබල ඉන්න එකද? ශබ්ද නොඅසා ඉන්න එකද? ගන්ධ සුවඳ නොදැනෙනසේ ඉන්න එකද? රස නොබලා ඉන්න එකද? පහස නොලබා ඉන්න එකද? නැහැ. මෙතෙන්දී වග බලා ගන්න ඕන. ඇසෙන් රූප බල නිමිති අනුනිමිති ගන්නේවා පිළිබඳ සැලකිලිමත් භාවය. එහෙම නැතුව ඇස් දෙක වහගෙන ඉන්නවත්, කන් දෙකේ ඇබ ගහගෙන ඉන්නවත් නෙවෙයි. එහෙම සංවර භාවයක්, ආත්ම දමනයක් ඇති වෙනවා නම් ඉස්සෙල්ලම හොඳම ආත්ම දමනය ඇති වෙලා තියෙන්න ඕන උපතින්ම ඇස් දෙක පේන්නේ නැති අයගේ. උපතින්ම කන් දෙක ඇහෙන්නේ නැති අයගේ. එහෙනම් ඒගොල්ලෝ උන ආත්ම දමනී මූලාරම්භේ ඉන්න. ඒගොල්ලෝ උන ඉස්සෙල්ලා නිවන් දකින්න. නෑ. ඒ ඇස් දෙක අන්ධ වෙලා තියෙන්නේ. කන් දෙක බිහිරි වෙලා තියෙන්නේ. කතා කරන්න බැරි වෙලා තියෙන්නේ. විද්‍යාත්මකව විවිධ අදහස් ඉදිරිපත් කළත් ඒ පෙර කර්මය නිසා. එහෙනම් එතන පෙර
පින් කිරීමේ අඩුවක් තිබිලා තියෙනවා. පින් කිරීමේ අඩුවක්. එහෙනම් අපි උත්සාහ කරන්න ඕන මෙවැනි තත්වයක් එන්නේ අපි පව් කිරීම නිසා නම් පින් කරන්න වැඩි වැඩියෙන් පෙළඹෙන එක. එහෙනම් විපුලත්වයට පත්වීම සඳහා අදාළ වන තුන්වෙනි කරුණ මොකක් කිව්වද? ආත්ම දමනය. සොයන් හික්මීම, සොයන් විනය. එහෙනම් මා කිව්ව රූප නොබලන එක නෙවෙයි මේකෙදි කරන්න ඕන. ඇස් දෙක තියෙන රූප බලන්න. රූප බලලා නිමිති අනුනිමිති ගැනීමේදී සැලකිලිමත් වෙන්න. ඒට ඇලීමෙන් ගැටීමෙන් තොරව. දැන් බලන්න දාරු චීරිය බුදුරජාණන් වහන්සේ හොයාගෙන ගිහිල්ලා ස්වාමීනි මට බණපදයක් කියන්න කියලා කිව්වහම බුදුරජාණන් වහන්සේ කිව් කෙටිම බණපදේ මොකද්ද? යමක් දැක්කොත් දැක්කා විතරයි හිතන්න. යමක් දැක්කොත් දැක්කා විතරයි කියලා හිතන්න. ඉන් එහාට නිමිති අනුනිමිති ගන්න යන්න එපා. අන්න ඒක තමයි අවශ්‍ය. අන්න එතෙන්ට අපේ හිත ගේන්න ඕන පෙන්නතුනේ. එතකොට හිත තුළ ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, අමනාපය, කුහකකම, පරිගැනීම, තරංගය, ගුණමක බව මෙන්න මේ අයහපත් පැත්තේ දේවල් විශේෂයෙන් අපි තුළ පාලනය කරගත්තොත් අන්න එතන තමයි දමනය. අන්නේ ආත්ම දමනය ඇති කරගන්නයි අපි උත්සාහ කරන්න ඕන. එහෙනම් අපි ක්‍රියාත්මක වෙන්න අපට ඕන තරම් ඉඩකඩ තියෙනවා. මේක අතහැරලා දාලා පැත්තකට යන්න නෙවෙයි. උත්සාහ කරන්න. මෙවැනි තත්වයක් ගොඩනගා ගන්න. හතරවෙනි කාරණේ තමයි කෙනෙක් විපුලත්වයට පත්වන පෙර පින් කළ බව. පුබ්බේච කත පුඤ්ඤතා පෙර පින. දැන් මනුෂ්‍යාත්මයක් අපි ලබලා තියන්නේ ඇයි? මා මුලිනුත් කිව්වා පෙර පින් නිසා. ශන සම්පත්තියක් අපි ලබලා තියන්නේ ඇයි? පෙර පින් නිසා. මනුෂ්‍යයෙක් වෙලා පැවිදි දිවියට ඇතුළත් වෙලා තියන්නේ ඇයි? පෙර පින් නිසා. එතකොට දැන් ඔබෙත් මගෙත් ගෙවෙන්නේ මේ පෙර පින. අන්න ඒක හිතන්න. මේ ගෙවෙන්නේ පෙර පින. මේ පෙර පින ගෙවෙනකොට අපි තව පින් රැස් කරගත්තේ නැත්නම් පින ඉවර වුණොත් අපි තුල ඉතුරු වෙන්නේ පව විතරයි. එතකොට අපි පව්කාරයෙක් වෙනවා. එහෙනම් හැම මොහොතකම පව්කාර ස්වභාවයකට ඉඩ නොතබා පින් කරගන්න. පිනට අවධානය යොමු කරන්න. ඒ නිසා පිනෙන් පොහොසත් කෙනෙකු වෙන්න නිතර දෙවේලි හිතන්න. නැත්තම් පින්නතුනි පින් ටික ඉවර වෙලා යනවා. ඉතුරු වෙන්නේ පව් ටික විතරයි. එහෙනම් පව් වලට බලවත් වෙන්න ඉඩ නොදී පින් ටික බලවත් කරගත්තොත් අන්න එතන අපේ ජයග්‍රහණය. එහෙනම් උත්සාහ කරන්න ඕන පින් බලවත් කරගන්න. පින ශක්තිමත් කරගන්න. මේ පින ශක්තිමත් කරගැනීමේ ක්‍රියාවට අපි ගියොත් එතනදි තමයි අපට පුළුවන් වෙන්නේ මේ සසර හොඳ තැනකටපත් කරගන්න. බලන්න පින්නතුනේ එහෙනම් සතර අපායට පය නොතබන තත්වයට එතනින් වැට බැඳ ගන්න තත්වයටපත් වෙන්න ඕන. අනිත් පැත්තේ කොතනක ඉපදුනත් කමක් නැහැනේ. මනුෂ්‍ය ලෝකේ, දිව්‍ය ලෝක හයින් ඒක බ්‍රහ්ම ලෝකේ. ඔක්කොම සුගති පැත්තනේ. ඒතකොට එහි ඉපදුනත් නැවතත් මනුෂ්‍ය ලෝකයට එන්න පුළුවන් නේ. නමුත් සතර අපායට ඇද වැටුණොත් කවදා එන්න පුළුවන් වේද කියලා හිතන්න බෑ. ඒ නිසා පෙරපින් කළ බව දැනට තියෙනවා. ඒ පෙරපින අපේ දැන් ගෙවි යනවා. ඒක තමයි විපාක දීලා තියෙන්නේ. විපාක දීලා තියෙන මේ පෙරපින අපි අවසන් වෙන්න කලින් නැවත නැවතත් පින් කරලා ඉහළ තැනකට අපේ පින ශක්තිමත් තැනකට ගේන්න ඕන. මෙන්න මේ කාරණා හතරෙන් අපි ශක්තිමත් වුණොත් පින්වතුනි අපි දුර්වල කෙනෙකු බවට පත් වෙන්නේ නැහැ. අපි ශක්තිමත් කෙනෙක් බවට පත් වෙන්නේ. එයි මේ සම්පත් වලින් අපි ආඩ්‍ය වෙනවා. සම්පත් වලින් ශක්තිමත් වුණු කෙනෙක් වෙනවා. එහෙනම් ඔබත් මමත් මේ සඳහා වීරිය ගන්න ඕනද නැද්ද? ගන්න ඕන. ශක්තිමත් භාවය ඇති කර ගන්න ඕන. මොනවද ඒ කරුණු හතර? මතක් කරගන්න පින්වතුනි නැවතත් ඒ තමයි පළවෙනි කාරණේ පතිරූප දේශ වාසෝච. සුදුසු ප්‍රදේශයක සුදුසු පළාතක සුදුසු මිනිසුන් ඉන්න තැනක යුදබිය නැති රෝග වසංගත නැති තැනක උත්පත්තියක් ලැබීම. 2 සත්පුරුෂ සේවනය.
අපි පිනක් කරලත් ප්‍රාර්ථනා කරන්නේ සත්පුරුෂයෙක් ආශ්‍රය කරන්න ලැබේවා කියලානේ. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගම. සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය. නිවන් දකින්නකම් මට සත්පුරුෂයෙක් ආශ්‍රයයට ලැබේවා. නිවන් දකින්නකම් මට හොඳ මිනිස්සෙක්ම ආශ්‍රයයට ලැබේවා. මෙන්න මේක තමයි අපි ප්‍රාර්ථනා කරන්නේ. ඒ කියන්නේ සත්පුරුෂ සේවනය, කල්යාණ මිත්‍ර සේවනය ඉච්චර වැදගත් නිසා. ඊළඟට තුන්වෙනි එක කිව්වේ අත්ත සම්මා පණිදෙහි. ආත්ම දමනය. ස්වයං හික්මීම. ස්වයං සංවරකම. මේක අවශ්‍යමයි ජීවිතයක් දියුණු වෙන්න. පරිහානියෙන් ඉවත් වෙන්න. හතරවෙනි කරුණ පෙර පින් ඇති බව. මේ කාරණා හතර අපේ ජීවිතයට ලං කරගත්තොත් අපි පින්වතුනි ජයග්‍රහණය කරා යන අය බවට පත් වෙනවා. ඒ නිසා ඔබෙත් මගේ ජීවිතය තුළ මේ தත්ත්වය ගොඩනගා ගන්නට අදම අදිෂ්ඨාන කරගනිමු. වෙර වීරිය ගනිමු. මේ සඳහා ක්‍රියාත්මක වෙමු. එය ඔබේ මෙලොව දියුණුවටත් පරලොව සුගතියටත් අවසන අමා මහ නිවන සාක්ෂාත් කර ගැනීමටත් හේතු වෙනවාට සැකයක් නැහැ පින්නතුනි. පින්නතුනි අද මේ ධර්ම දානමය පින්කමේ සදැහැති දායකත්වයෙන් කටයුතු කළේ එස්.එම්. චන්ද්‍රානිමණිකේ මහත්මියගේ දයාබර ස්වාමි පුරුෂයා එස්.ඒ. අමරසිරි මහීපාල මහත්මයා සහ සඳනි අමන්දා දයාබර දියණිය සහ සමත් අනූපමා ආදරණීය පුතණුවන් ඇතුළු පවුලේ සියලු දෙනා. මේ පින්නතුන්ගේ ප්‍රධාන අරමුණ තමයි මතුගම වැත්තෑවේ පෙත්ත කන්ද පාර ලිපිනේ පදිංචි පෙබරවාරි මාස 21 වන දින උපන්දිනය සමරන එස්.එම්. චන්ද්‍රානිමණිකේ ආදරණීය බිරිඳට දයාබර මව්තුමියට තුනුරුවන්ගේ අනන්ත වූ ආශිර්වාදයේ ප්‍රාර්ථනා කරමින් උපන්දිනය වෙනුවෙන් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාවේ ධර්ම දානමය පින්කමක් සිදු කිරීම. ප්‍රාර්ථනා කරනවා මේ ධර්ම දානමය කුසලානුභවයෙන් එස්.එම්. චන්ද්‍රානිමණිකේ මහත්මියට සුබ උපන්දිනයක් වේවා, නිදුක් නිරෝගී බව ලැබේවා, තුනුරුවන්ගේ අනන්ත ගුණ බලයෙන්, දලදා හාමුදුරුන්ගේ පිහිටෙන්, ජයශ්‍රී මහ බෝසමිඳුන්ගේ ආශිර්වාදයෙන් එස්.එම්. චන්ද්‍රානිමණිකේ මහත්මියට නිරෝගී සම්පත්තිය චිරජීවනය සම්පත් ළඟාවීම සිදු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සිසු අරමුණු සඳහන් කරලා තියෙනවා. ඒ තමයි එම පින්වත් පිරිසගේ නමින් පරලෝසපත් සියලුම ඥාති හිත මිත්‍රාදීන්ට මේ පින් අනුමෝදන් කරමු. අනුමෝදන් වේවා. ඒ අය සුගතිගාමී තත්ත්වයටපත් වේවා. සුගතියකත් නම් ඒ වඩා වර්ධනය වේවා. ඒ වගේම අතිපූජනීය මාලිම්බඩ පඤ්ඤාසාර ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට ආශිර්වාද කිරීම, වස්සාන ධර්මදේශනා YouTube නාලිකාවේ ගයාන් දුෂ්‍යන්ත මහතා ඇතුළු කාර්ය මණ්ඩලයට සෙත් පැතීම, බණ ඇසූ ලක්වැසි ලෝවැසි සියලු දෙනාට වහවහ සුඛ පටිපදාවෙන් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය පිණිසම මේ ධර්ම දානමේ කුසලය හේතු වාසනා වේවායි ප්‍රාර්ථනා කිරීම. මේ සියලු ප්‍රාර්ථනා ඒ අයුරින් ඉෂ්ට සිද්ධ වේවා. මෙලොව යහපත, පරලොව සුගතිය වේවා. අවසන උතුම් අමා මහ නිවනම සාක්ෂාත් වේවායි ප්‍රාර්ථනා කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ඔබ ඒ ශ්‍රවණය කළේ
මතුගම වැත්තෑවේ පෙත්තකන්ද පාර ලිපිනේ පදිංචි පෙබරවාරි මාස 21 වන දින උපන්දිනය සැමරූ එස්.එම්. චන්ද්‍රානී මැණිකේ ආදරණීය බිරිඳට දෑබර මෞතුමියට තුනුරුවන්ගේ අනන්ත වූ ආශිර්වාදේ ප්‍රාර්ථනා කරමින් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ සිදු කළ ධර්ම දානමය පින්කමයි. සිදු කළා වූ ධර්ම දානමය කුසලයේ ආනුභාවයේ බලයෙන් එස්.එම්. චන්ද්‍රානී මැණිකේ මහත්මියට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවායි සාදු සිතින් ප්‍රාර්ථනා කරමු. ඒ වෙනුවෙන් පින්බර දායකත්වයෙන් කටයුතු කළේ එස්.එම්. චන්ද්‍රානී මැණිකේ මහත්මියගේ දෑබර ස්වාමි පුරුෂයා වන එස්.ඒ. අමරසිරි මහිපාල මහත්මයා සහ සන්තනි අමන්තා දයාබර දියණිය සහ සමත් අනූපම ආදරණීය පුතණුවන් ඇතුළු පවුලේ පින්වත් පිරිසයි. සිදු කළා වූ ධර්ම දානමය කුසලයේ ආනුභාවයේ බලයෙන් එම පවුලේ පින්වත් සියලුම දෙනාටත් නිදුක් නිරෝගී සුවය උදා වේවායි සාදු සිතින් ප්‍රාර්ථනා කරමු. ධම්මසු ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. විදේශගතව සිටින ඔබටත් ඔබේ ජන්මදිනය වෙනුවෙන් ඔබෙන් වෙන් වූ නැහිත මිතුරන් වෙනුවෙන් පුණ්‍ය අනුමෝදනා කිරීමටත් සුජීවත්ව සිටින ඔබේ දෙමාපියන්ට ආශිර්වාද කිරීමටත් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ දායකත්ව ධර්මදේශනා ප්‍රචාරය කිරීම සඳහා දැන්ම කතා කරන්න 071 57 57 13 දුරකථන අංකයට 071 57 57 13 දුරකථන අංකයට ධම්මසු ඔබ සැමට තෙරුවන් සරණයි. 071 8 57 57 13 071 8 57 57 13 වස්සාන ධර්මදේශනා දිනපතා නවතම ධර්මදේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්මදේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න. වස්සාන ධර්මදේශනා